හරි අපි එතකොට 20යි 21 දෙවෙනි කොටසේ තියෙන පස්වෙනි ප්‍රශ්නේ ඕකේ කරා. ළමයි පොඩි දෙයක් මේ එදා අපි අර කතා කරපු මෙන්න මේ ෆයිල් ඇලොකේෂන් ගානේ ඕගලන්ට යන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ වඩා සාර්ථකයි කියලා මට හිතුණා. මේගොල්ලෝ මේ කියන්නේ ගානට අදාළව කොන්ක්‍රීට්ලි දීලා තියෙන තැනක් නෙමේ ගොනුවක අවසන් කාණ්ඩයේ ඍණයක මගින් දැක්වේ කියලා. එතකොට අපිට කොන්ක්‍රීට්ලි අරගන්න පුළුවන් මෙයා තමයි අන්තිම බ්ලොක් එක කියලා. right? එතකොට අන්තිම බ්ලොක් එක තියෙන්නේ 304 කියන එන්ට්‍රි එකේ. එතකොට අපිට ඊළඟට බලන්න පුළුවන් 304 යොමු වෙලා තියෙන්නේ කාගාවින්ද කියලා. එතකොට එයා ඉන්නේ 303 කියන බ්ලොක් එකේ. ඊට පස්සේ බලන්න පුළුවන් 303 යොමු වෙලා තියෙන්නේ කොහොමද කියලා. right? එයා රිෆර් කරලා තියෙන්නේ 300 කියන බ්ලොක් එකෙන්. ඊට පස්සේ බලන්න පුළුවන් 300 රිෆර් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එයා රිෆර් වෙලා තියෙන්නේ 301 කියන බ්ලොක් එකෙන්. right? ඒකට අනුව අපිට හරියටම කියන්න පුළුවන් මෙයා පටන් ගන්න බ්ලොක් එක වෙන්නේ 301. ඒ කියන්නේ මේ ඩිරෙක්ටරි එන්ට්‍රි එකේ තියෙන්නේ 301 කියන අගය කියන එක. right? පොඩක් ඒ ක්‍රමෙත් ඒක වඩා සාර්ථකයි කියලා හිතනවා නේද? ඒතර මොකද ප්‍රශ්නෙට අදාළව ඔබට ආගියු කරලා එතනට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. පැහැදිලිද ළමයි එතන? ළමයි එතන පැහැදිලි නේද? එතකොට මේක ෆස්ට් ස්ටෙප් එක, මේක සෙකන්ඩ් ස්ටෙප් එක, මේක තර්ඩ් ස්ටෙප් එක. ඒකෙන් ෆිගර් අවුට් කරගන්න පුළුවන් කොටස මොකක්ද කියන එක. ළමයි පැහැදිලි නේද? right. හරි. අපි එතකොට ගේට්ස් ගාන කතා කරා. නෙට්වර්ක් ගාන කරලද කවුරු හරි? right. හරි. ශහරා බලමු මොන විදිහටද කියලා. මේ කියලා තියෙනවා PQR සමාගමට මූල්‍ය අලෙවි කිරීම සහ මානව සම්පත් නමින් දෙපාර්තමේන්තු 3ක් ඇත. වර්තමානයේ PQR සමාගමේ සියලු ක්‍රියාකාරකම් අත්‍යුරුව සිදු කෙරේ. සමාගම විසින් සේවක මණ්ඩලය පුහුණු කිරීම සඳහා පරිගණක විද්‍යාගාරයක් සහිත තොරතුරු තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කරමින් සියලු ක්‍රියාකාරකම් පරිගණකගත කිරීමට තීරණය කරයි. පහත් දැක්වෙන ආකාරයට එක් දෙපාර්තමේන්තුවට හා IT ඒකකයට සම්පත් වෙන් කරනු ලැබේ. එතකොට පැහැදිලිව මෙතන කතා කරලා තියෙනවා පොඩි නෙට්වර්ක්ස් හතරක්. ඒ කියන්නේ සබ්නෙට්ස් හතරක් ගැන කතා කරලා තියෙනවා. මොකද දෙපාර්තමේන්තු හතරක් තියෙනවා. එතකොට මෙතන කියලා තිනවා පහළ සමාගම් පහක් දැක්වෙන දෑ යෝජනා කරයි. විශේෂිත වූ මෘදුකාංග සහ සම්පත් හවුලේ භාවිතා කිරීම සඳහා සෑම දෙපාර්තමේන්තුවකටම සහ IT ඒකකයට ස්ථානීය පෙදෙස් ජාලයක්. ඒකට ආයත් පැහැදිලිව කියලා තිනවා local area network හතරක් අවශ්‍යයි කියලා. right? එතකොට ඕක කියනකොට අපිට plan එක හිමින් හිමින් build කරගන්න පුළුවන්. right? අපිට තියෙන්නේ ස්විච් එකක් සම්බන්ධ කරලා ඒ ස්විච් එකට තියෙන පරිගණක ගාන මැනේජ් කරන්න. එතකොට ෆයිනෑන්ස් කියන දෙපාර්තමේන්තුවට පරිගණක 28යි.
අපිට මෙයාව ස්විච් කියලා ලකුණු කරන්න පුළුවන්. right මෙතන PC1 දැන් මේ සැරේ මාකින් ස්කීම් එකේ ළමයි මේගොල්ලෝ මේ අර PCs වැඩි ගාණක් තියෙන එක පෙන්නලා තියෙන්නේ මෙහෙම PC1 PC2 ඊට පස්සේ PC28 කියලා. right මම සාමාන්‍යයෙන් මේ ක්‍රමේ හුරු වෙන්න. right මොකද දැන් ඒගොල්ලෝ මාකින් ස්කීම් එකේ ගිහිල්ලා තියෙන්නේ ওই ක්‍රමේ නිසා. නැත්තම් කලින් අපි කතා කරපු ක්‍රමයක් තිබුණා PC1 ඉඳලා PC28 ඇඳලා එහෙම තිත් ටිකක් තියෙනවා කියලා. එතනට යන්න එපා දැන්. right ඒතර PC 28ක් නම් ලොකු ප්‍රමාණයක් නේ අපිට 28 බඳලා පෙන්නන්න බෑ PC1 PC2 PC28 ඊළඟට මේ මෙන්න මෙතන මේ පාවිච්චි කරලා තියෙන වචනේ මේ ජාල මුද්‍රකය සහ මුද්‍රකය මේ ජාල මුද්‍රකය කියලා කිව්වොත් තමයි අපි ස්විච් එකට මෙහෙම printer එකක් කනෙක්ට් කරන්නේ right නිකම්ම මුද්‍රකයක් කිව්වොත් ඒ කියන්නේ මෙන්න මෙතනදී අපි මේ කම්පියුටර් එකකට තමයි printer එක කනෙක්ට් කරලා පෙන්නන්නේ ඒකත් ඔය මාකින් ස්කීම් එකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දෙයක් right එතකොට මේ සබ්නෙට් එකේ නැහැ ඒක මේ අඳින එකේ නමුත් ඔන්න ඔය ජාල මුද්‍රක දැන් ඔක ස්කෑනර් එකකට කියන්න පුළුවන් right ඒ වගේ එක එක network කරගන්න පුළුවන් devices වලට කියන්න පුළුවන් right හරි එතකොට finance එකේ ඔය කියන 28 තියෙනවා ඊළඟට HR department එක අරගත්තොත් HR department එක කියලා කියන්නේ මේ හා සමානම network එකක් මම ඒක නිසා ඒක copy කරලා අරගන්නවා මට ලේසි right එතකොට HR department එකට computers ගාන විතරයි වෙනස් වෙන්නේ HR එකේ කියලා තියෙනවා computers 40ක් එතකොට PC1 PC2 මේක PC40 වෙනවා printer එක යාගේ network printer එකක්ම තමයි තියෙන්නේ IT department එකට ඔය හැමදේම සම්බන්ධ කළ යුතුයි කියන department එකේ printer එක තියෙන්නේ network printer එකක් විදිහට right ඒක නිසා මෙතන තියෙන සම්බන්ධය අපි අස් කරලා මේ printer එක මේ PC1 කියන එකට connect කරා නම් හරි සහ එයාගේ තියෙනවා PCs 50ක් එහෙම වුණාම මෙතන PCs 50යි කියලා ලකුණු වෙන්න ඕනේ ඊළඟට මාකටිං එකේ PCs 35යි එක ජාල මුද්‍රකයයි ඒකට ඒකත් අපිට මේ පැත්තෙන් මැනේජ් කරගන්න පුළුවන් එයාගේ PCs 35යි ඒක නිසා ඔතන PC 35 කියලා පෙන්නනවා right ඔන්න ඔය විදිහට එතකොට අපිට network එකේ තියෙන LANs ටික manage කරගන්න පුළුවන් right ඊළඟට කියලා තියෙනවා එක් දෙපාර්තමේන්තුවේ ඇති ස්ථානීය ප්‍රදේශ ජාල IT ඒකකය හරහා සම්බන්ධ කිරීම දැන් මෙතන මේ IT ඒකකය හරහා සම්බන්ධ කරන්න කියනකොට IT එකේ තියෙන switch එක layer 3 type එකේ switch එකක් වෙන්න ඕන. මොකද network කීපයක් එකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ එක්ක router එකකට නැත්නම් layer 3 switch එකකට. proxy server එකකට පුළුවන් network දෙකක් connect කරගන්න එක කරගන්න. ඊට එහා කරගන්න බෑ. right ඒක නිසා මේ switch එක marking scheme එකේ මේ switch එක L3 switch එකක් කියලා නම් කරලා නැහැ. මොකද ඒකට හේතුවක් වෙන්නේ මේගොල්ලෝ මොනවාද ප්‍රශ්නෙට අදාළව devices ටික ගැන කියනකොට L3 switch එකක් කියලා විශේෂයෙන් සම්බන්ධ කරලා සඳහන් කරලා නැහැ. right මතක විදිහට මේකේ උපකරණ ටික කියලා තිබුණා.
අනේ මේකේ devices ටික ගැන කතා කරලා නැහැ. right එතකොට සාමාන්‍යයෙන් මෙහිම devices කියන්නේ අපි networks අපිට connect කරගන්න වෙනවා නම් right එතකොට ඒ connect කරගන්න හැකියාව තියෙන switch එක L3 switch එකක් වෙන්න ඕනේ. එතකොට IT department එකේ switch එක L3 type switch එකක් විය යුතුයි. සාමාන්‍ය switch එකකට බෑ networks කීපයක් connect කරගන්න. ඊළඟට කියලා තියෙනවා වසම්නාම පද්ධතියක් හා proxy සේවාදායකයක් උපකාරයෙන් සියලුම පරිගණක සඳහා කාර්යක්ෂම අන්තර්ජාල සබඳතාව ලබා දීම. එතකොට දැන් මේ IT department එක හරහා දැන් උඩ අපි කිව්වනේ IT department එක හරහා මේගොල්ලෝ සම්බන්ධ කරලා තමයි මේ facilities ටික මේගොල්ලන්ට දෙන්න හදන්නේ කියලා. right එතකොට ඒ කියන දේවල් ටික ඕගොල්ලෝ මෙතන settle කරගන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතන මට මගහැරෙන දෙයක් තියෙනවා මේ මෘදුකාංග සේවාදායක කියන set එක. ඒ කියන්නේ servers කීපයක් ගැන කතා කරලා තියෙනවා. එතන මේ ගිණුම් තොරතුරු පද්ධතිය AIS ඒක finance එකේ තියෙනවා. right ඒකත් මහා මුතු දෙයක් නෙවෙයි ළමයි තව එක කම්පියුටර් එකක්. ඒක නිසා ඔය විදිහට අපිට AIS එක පෙන්වන්න පුළුවන්. right finance department එකේ. ඊට පස්සේ HR department එකේ තියෙනවා HRIS. ඒකට මෙයාට HRIS. ඊළඟට IT department එකේ තියෙනවා LMS එකක්. right ඒකට මෙයාට LMS. ඊළඟට මාකටිං එකේ තියෙනවා MKIS මාකටිං එකක්. මෙයාට MKIS. right ඒ විදිහට ඒ කියන්නේ සර්වර් එකක් කියලා කියන්නේ ළමයි තවත් එක කම්පියුටර් එකක් ඕනම සේව එකක් කියලා කිව්වා. right ඊළඟට මේ තුන්වෙනි පොයින්ට් එකේ තියෙන වසම්නාම පද්ධතියක් හා ප්‍රොක්සි සේවාදායකයක් උපකාරයෙන් පරිගණක සඳහා කාර්යක්ෂම අන්තර්ජාල සබඳතාවක් ලබා දීම. එතකොට අන්නේ DNS එකයි ප්‍රොක්සි එකයි සම්බන්ධ වෙන්න ඕනේ මෙතන මේ IT එකට අදාළව තියෙන ස්විච් එකටමයි. right එතකොට DNS server එක connect වෙන්න ඕනේ මෙතනට. proxy server එක connect වෙන්න ඕනෙත් මෙතනට. ඊළඟට කියලා තියෙනවා අන්තර්ජාල සේවා සැපයුම් කරුවෙකු විසින් IT ඒකකයේ වෙත අන්තර්ජාල සබඳතාව ලබා දීම. ඊට පහළ එක කියලා තියෙනවා සම්පූර්ණ ජාලයම ගිනි පවුරකින් ආරක්ෂා කිරීම. right එතකොට දැන් ගිනි පවුර කියන කෙනා වුමනා වෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන තැනින් ඇතුළට එන දේවල් ටික චෙක් කරගන්න. එතකොට ඔයාට අන්තර්ජාල සබඳතාව පෙන්වන්න පුළුවන්. අපේ IT department එක මේකනේ. ඒතකොට මේකට router එකක් connect කරලා internet connect වෙන්න ඕනේ. අන්තර්ජාල සබඳතාව ලබා ගන්න නම් සාමාන්‍ය විදිහට ගත්තොත් router එකකින් internet connect වෙන්න ඕනේ. internet connection එක ගන්න නම් අපිට ආරක්ෂාව ලබා දෙන්න නම් firewall එක තියෙන්න ඕනේ. router එකයි switch එකයි අතරමැද. මොකද router එකට තමයි එළියේ තියෙන තොරතුරු ඔක්කොම ටික ගලාගෙන එන්නේ. ඒවා මෙතනින් connect කරලා ඒ කියන්නේ firewall එකෙන් filter කරලා තමයි network එක ඇතුළට ලැබෙන්නේ. right එතකොට ඔය තියෙන්නේ ඕගොල්ලන්ගේ network diagram එක අඳින්න පුළුවන් එක විදිහක්. මේක වෙනස් වෙන්න පුළුවන් එකම දේ තමයි මේ firewall එක කෙලින්ම switch එකට connect වෙන්නේ නැතුව firewall එක මෙන්න මේ විදිහට proxy එකට connect වෙන්න පුළුවන්.
ඒක තමයි වෙන්න පුළුවන් එකම වෙනස්කම. ඒ ආකාර දෙකටම ලකුණු දෙනවා. right firewall එක switch එකට connect කරන්නේ නැතුව firewall එක proxy එකට connect කරලා තියන්න පුළුවන්. right එතකොට මේගොල්ලන්ගේ ප්‍රශ්නේ කියන එක දෙයක් තමයි ඔය කියන කතා බහ සිද්ධ කරන්න කියන එක කියන්නේ අපිට කියන්නමයි හරි. එතකොට මෙතන අහලා තියෙනවා ඒ කොටසේ ඉහත සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා කුමන ජාල ස්පලකයක් වඩාත්ම සුදුසු වන්නේදයි ඔබේ පිළිතුර සාධාරණීකරණයද ඔබේ පිළිතුර සාධාරණීකරණය කිරීමට එක් හේතුවක් දෙන්න. ඒතර මේකට ගැළපෙන ස්පලකය තමයි star topology කියලා කියන්නේ. ඒතර star topology අරගන්න අපිට හේතු ගොඩාක් ඉදිරිපත් කරන්න පුළුවන්. right මාකින් ස්කීම් එකේ තියෙන දේවල් ටිකත් එක්කම අපි යමු. එතකොට ඔකේ වියදම අඩුවීම ඊළඟට ඉක්මනට සකසා ගන්න පුළුවන් වීම ඊළඟට පාවිච්චි කරන දේවල් වලට යන කියන්නේ බොහොම අලුතෙන් දේවල් බොහොම ඉක්මනින් කනෙක්ට් කරගන්න පුළුවන් වෙන එක. ඔය කියන දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන්. right එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා star topology කියන එකට ලකුණු දීලා තියෙනවා එක ලකුණයි ඊළඟට high performance ඉහළ කාර්ය සාධනය නැත්නම් ඉහළ වේගය right ඒකට හේතුව ඒගොල්ලෝ hier දක්වලා තියෙනවා මේ data collision දත්ත ගැටීම කියන එක නැතිවීම කළමනාකරණය කිරීමට පහසු වීම නැත්නම් නඩත්තු කිරීමට පහසු වීම ඊළඟට දෝෂයක් වුණොත් ඉක්මනින් හඳුනා ගැනීමේ හැකියාව easy expansion of network කියලා කියන්නේ ජාලය බොහොම ඉක්මනින් නැත්නම් බොහොම ලෙහෙසියෙන් දිගු කිරීමේ හැකියාව ඒ කියන්නේ වර්ධනය කිරීමේ හැකියාව easy addition of devices උපාංග අලුතෙන් එකතු කිරීම පහසු වීම සහ උපාංග අස් කිරීම පහසු වීම right ඊළඟට විශ්වාසවන්තභාවය right ඒ කියන්නේ එතනදී ඒගොල්ලෝ කතා බහ කරලා තියෙන මේ එක කේබල් එකක් මොකක් හරි ගැටලුවක් වෙලා කැඩුනොත් නැත්නම් එයා ක්‍රියා විරහිත වුණොත් එක කේබල් එකක් අනිත් කම්පියුටර්ස් වලට ඒක බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ තියෙන එකම අවාසිය තමයි අර සෙන්ට්‍රල් ඩිවයිස් එක කැඩුනොත් මධ්‍යගත උපාංගය කැඩුනොත් මුළු නෙට්වර්ක් එකම ක්‍රියා කරන්න බැරි වෙලා යන එක. හරි. පැහැදිලිද ළමයි? දැන් නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න කියලා කියනවා මේකේ C කියන පාර්ට් එකේ. එතකොට ඒකට අදාළව තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් එක තමයි අපි ඔය ඇන්දේ. right ඊළඟට කැල්කියුලේෂන් පාර්ට් එක මොන වගේද කරන්න කියන එක මම කියන්නම්. නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ආවට වෙනකන් දේවල් ටික ඕකේද ළමයි?
ඔව් ළමයි. right. හරි. ඊළඟට මේකේ කියලා තියෙනවා මේ උපජාලකරණය කතා බහ ගැන. right. දැන් ඇත්තටම මේකේ මේ පළවෙනි පේලිය පුරවලා දීලා තියෙනවානේ මේ වගුවේ. මේ පළවෙනි පේලිය පුරවලා දීම මත මේ ඕගලන්ට කැල්කියුලේෂන් එකක් කරන්නේ නැතුව කෙලින්ම මේ වගුව ෆිල් කරලා ඉවර කරන්න පුළුවන්. right. හැබැයි එක එහෙම කරන්න යන්න එපා. මොකද සමහර අවස්ථාවලදී වැඩේ අවුල් වෙන්න පුළුවන්. right. ඒතර මේක කියලා තියෙනවා මෙම සමාගම සඳහා ජාල පරිපාලක වෙත මේ කියන IP ලිපින කාණ්ඩය ලැබී ඇත. මෙම ලිපින කාණ්ඩයෙන් උපජාල 4ක් එක් දෙපාර්තමේන්තුව නැත්නම් ඒකකයේ සඳහා සෑදීම් මගින් නෝඩු සඳහා IP ලිපින වෙන් කිරීම සිදුවේ. පහත් දැක්වෙන අසම්පූර්ණ වගුවේ උපජාලකරණය පෙන්වා ඇත. මෙම වගුව ආකෘතිය අනුගමනය කරමින් එක් දෙපාර්තමේන්තුව ඒකකයේ සඳහා දී නොමැති IP ලිපින ලියා දක්වන්න. උපජාලකරණය කරනු ලබන්නේ එක් දෙපාර්තමේන්තු එකකේ අනාගත ව්‍යාප්තිය සලකමින් බව උපකල්පනය කරන්න. ඒ කියන්නේ තව දුරටත් ඒක එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා හිතලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඒතර මෙතනදී ඔයගලන්ට දීලා තියෙන IP බ්ලොක් එක තමයි 192.168.14.0.24. right. එතකොට මේ තියෙන්නේ දී ඇති IP ලිපින කාණ්ඩය. දැන් මේ කාණ්ඩයේ විදිහට දීලා තියෙන්නේ ඇත්තටම network address එකක් මේ බ්ලොක් එකේ. right. ඒතර සමහර වෙලාවට ඕගලන්ට මේක මෙන්න මේ IP ලිපිනය සහිත කාණ්ඩය කියලා දෙනවා. එතකොට මේ 192 168 14 25 ඇලෙයිරක් 24 වගේ දීලා ඒ 192 168 14 25 කියන IP එක තියෙන බ්ලොක් එක පාවිච්චි කරන්න කියනවා. එතකොට ඔයගොල්ලෝ ඒකෙන් network address එක හොයාගන්න ඕනේ. right. ඒතර network address එක හොයාගන්න පුළුවන්. net id part එක ඒ විදිහටම තියලා host id එක සම්පූර්ණයෙන් බින්දු කරාම right. දැන් මෙතනදී මේ 24ක් කියලා කියන්නේ මොනවාද? number of net id bits. right. net id bit ප්‍රමාණය තමයි 24යි කියලා කියන්නේ. ඒ කියන්නේ ඕගලන්ගේ IP address එකේ bit 24ක් net id එකට අයිති bit 8ක් host id එකට අයිති. right. එතකොට ඔය වගේ බ්ලොක් එකක් තමයි ඕගලන්ට දීලා තියෙන්නේ. මේ බ්ලොක් එක තමයි මේ උඩහා අපි ප්ලෑන් කරපු නෙට්වර්ක් එක හදන්න සබ්නෙට් කරගන්න කියලා ඕගලන්ට කියන්නේ. right. එතකොට සබ්නෙට් කරගන්නකොට මුලින්ම හොයාගන්න ඕනේ දැන් ඔයාලට ඩිපාර්ට්මන්ට් 4යි තියෙන්නේ. ඩිපාර්ට්මන්ට් 4 නම් සබ්නෙට් කරගන්න බිට්ස් කීයක් අවශ්‍යද කියන එක. එතකොට ඒක ඕගලන්ට හොයාගන්න පුළුවන් උපජාල ගණන සමාන වෙනවා 2 බලයක් උපජාල බිටු. right. එහෙමත් නැත්නම් ණයට ගත යුතු බිටු ප්‍රමාණය කියන සමීකරණය අරගත්තා. දැන් මෙතන දෙපාර්තමේන්තු 4ක් නිසා උපජාල 4ක් තියෙනවා. right. ඒක නිසා උපජාල ගණන අපි දන්නවා 4යි
උපජාල බිටු ගාන තමයි අපි දන්නේ නැත්තේ. ඒක දෙකේ x කියන බලය කියලා අරගත්තොත් බොහොම පහසුවෙන් මේක දෙකේ වර්ගය සමාන වෙනවා දෙකේ x ට. ඒක නිසා අපිට කියන්න පුළුවන් x සමානයි 2යි කියලා. right? ඒත් ඔය කියන්නේ උපජාල බිටු. right? එතකොට උපජාල බිටු ගාන 2යි කියලා එනකොට ඔයා ඒ කියන්නේ ණයට ගන්න ඕනේ බිටු ප්‍රමාණයක් මෙන්න මේ කියන host id එක පැත්තෙන් අපිට දීලා තියෙන IP block එකේ host id එක පැත්තෙන් තමයි අපි බිටු ගන්න ණයට ගන්න. එහෙනම් දැන් අපේ IP address එකේ structure එක වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. right? කලින් 24ක් තිබ්බා. දැන් දෙකක් ණයට අරගෙන තියෙනවා. එතකොට මෙතන 24 bits තිබ්බා. එතකොට මෙතනින් දෙකක් ණයට ගත්තා. මේක තමයි subnet bit වෙන්නේ. මේක old net id එක දැන් right කලින් IP address එකේනේ bit 24ක් තිබුණේ. bit දෙකක් ණයට අරගන්නවා host id එක පැත්තෙන්. එතකොට මේ කොටස තමයි bit 8ක් තියෙන කොටස. එයා old host id එක. right? ඒක කලින් bit 8ක් තිබුණා. දැන් bit දෙකක් ණයට අරන් තියෙන නිසා මේ ටිකේ තියෙන්නේ bit 6යි. එතකොට මෙයා ඇවිල්ලා new host id එක. ඒ කියන්නේ අපි subnet එකක් හැදුවම අපිට හම්බෙන අලුත් subnet එකේ IP address වල bit 6යි host id එකේ තියෙන්නේ. right? එතකොට දැන් මේ ණයට ගත්ත bit දෙකත් එක්ක subnet bits අපිට 2 bits කියලා. අන්නේ ණයට ගත්ත bit දෙකත් එක්ක තමයි දැන් අලුත් net id එක හැදෙන්නේ. හරි. එතකොට new net id කියන එකේ ඕගලන්ට තියෙනවා bit 26ක්. right? ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕන දේ. ඊට පස්සේ වැඩේ ලේසි. මෙතනට වෙනකන් කියපු ටික ක්ලියර්ද ළමයි? ඔව් ළමයි පැහැදිලිද වැඩේ? right. හරි. දැන් ඔයාගේ calculation එකේ ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලට තිබුණේ IP block එක 192යි 168යි 14. එතකොට 192යි 168යි 14 මෙයා තමයි කලින් එක්කෙනාගේ net id එකේ කොටසට අයිති අංක ටික. ඊළඟට ඩොට් එකට පස්සේ ඔයා bit දෙකක් ණයට ගත්තා. අන්නේ bit දෙක මම මේ එක subnet එකක බිඳුව කියලා මාක් කරනවා. ඔක තමයි ණයට ගත්ත ටික. right? එතකොට කලින් subnet එකේ margin එක පැතිලා තිබුණේ ওই විදිහට. ඔයාලට දීපු IP address එක. අපි bit දෙකක් ණයට අරගෙන ඒ margin එක මේ විදිහට ඉස්සරහට තල්ලු කරා. දැන් මම මෙතන මේ උඩ ස්කෙච් එක අඳිනකොට කිව්වා අලුත් host එකට තියෙන bit 6යි කියලා. ඒ bit 6 තමයි මේ දෙවෙනි කඩිරෙන් පස්සේ ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. එතකොට මෙතනින් පස්සේ ඔයා බිංදු 6ක් පාවිච්චි කරොත් ඔයාට හම්බෙනවා network address එකක subnet එකක. ඔයා මේ bit 6 වෙනුවට එකේව 6ක් පාවිච්චි කරොත් ඔයාට හම්බෙනවා broadcast address එක. right? ඒ කියන්නේ මේ කොටසත් එක්ක
මේ ටික පාවිච්චි කරොත් ඔයාට හම්බ වෙන ඇඩ්‍රස් එක 192.168.14.0 right මේ කොටසත් එක්ක මේ ටික පාවිච්චි කරොත් ඔයාට හම්බ වෙනවා 192.168.14.63 කියන ඇඩ්‍රස් එක. සහන් ගේට්වේ ඇඩ්‍රස් එක මේ මෙතන තියෙන රේන්ජ් එකෙන් කැමති එකක් සෙටල් කරගන්න පුළුවන්. right මොකද අපිට අපේ ගානේ දීලා නැහැනේ public IP address එකක්. public IP address එකක් තිබ්බනම් එයාව අපිට proxy එකෙන් එළියට යන එක සෙට් කරගන්න පුළුවන්. ඔව් සහන්. ඒ කියන්නේ මෙතනදී සහන් ඇත්තටම අපිට gateway address එක කියලා අරගන්න වෙන්නේ අපේ network diagram එකේ එක එක subnet එකෙන් අර L3 switch එක පැත්තට දෙන්න පුළුවන් IP address එකක් විතරයි. අපිට එතනින් එහාට තියෙන IPs ගැන හිතා ගන්න බෑ මොකද ගානේ කියලා නැහැ. ඒවා public IP addresses එන්න ඕන. right දැන් මේ දීලා තියෙන්නේ private IP ranges. right එතකොට ඕගලන්ගේ මේ address දෙක තමයි paper එකේ පුරවලා දීලා තියෙන්නේ usable IP range එක හැටියට. පේනවද? usable එකේ තියෙන 192.168.14.1 අපිට network address එක ආවා 192.168.14.0 right එතකොට මෙයා තමයි network address of subnet 1 මෙයා තමයි broadcast address of subnet 2 sorry subnet 1 right එතකොට usable range එක භාවිත කළ හැකි IP ලිපින පරාසය අපිට ලියන්න පුළුවන් 192.168.14.1 ඉඳලා 192.168.14.62 මේ වෙන්නේ භාවිත කළ හැකි IP ලිපින පරාසය. ඒක අපි හොයාගන්නේ network address එකට එකක් වැඩි තැන ඉඳලා broadcast එකට එකක් අඩු තැන වෙනකම්. ඒකයි මෙතන බිඳුව වුණාම මෙතන 1 කියලා ගත්තේ. මෙතන 63 වුණාම මෙතන 62කින් නතර කරලා. පැහැදිලිද වැඩේ ළමයි? හරි. දැන් මේක හදාගත්තම ඇත්තටම අපිට මේ පැටර්න් එක පාවිච්චි කරලා ඉතිරි ටික හදාගන්න පුළුවන්. right එතකොට මේකෙදි සිද්ධ වෙන ඊළඟ දේ තමයි දෙවෙනි සබ්නෙට් එක ලියනකොට මේ ලියපු එක 192.168.14. මේ බිඳුවයි විදියට හිටපු කෙනා 0.1 විදියට ඉන්නවා මෙතන. ඉතිරි කතා බහ අර උඩ කතා කරපු විදිහමයි. මෙතනින් එහාට all zeros 6 දෙනෙක් යනවා. එයාගේ network address එක එනවා. all ones 6 දෙනෙක් එනවා. ඒකෙන් broadcast එක එනවා. එතකොට range එක හොයාගන්න පුළුවන්.
right ඔය විදිහටම අපිට ඉතිරි සබ්නෙට්ස් ටික සබ්නෙට් 4ක් නේ අපිට තියෙන්නේ 192යි 168යි 14 සබ්නෙට් 3 192යි 168යි 14 හතරවෙනි සබ්නෙට් එක එතකොට තුන්වෙනි සබ්නෙට් එකේ මෙයා 1.0යි කියලා ඉන්න පුළුවන් හතරවෙනි සබ්නෙට් එකේ මෙයා 1.1 කියලා ඉන්න පුළුවන් ඉතිරි ඒවා මේ ආකාරයෙන්ම තමයි right සම්පූර්ණයෙන් බිඳු දැම්මම network address එක එනවා සම්පූර්ණයෙන් එකේව දැම්මම broadcast address එක එනවා right එතකොට දැන් අපි අර pattern එකෙන් ඔයගලන්ට මෙහෙම ලියලත් අල්ල ගන්න පුළුවන් pattern එකෙන් අල්ල ගන්නවා කියලා කියන්නේ මොකද්ද මේ network එකයි broadcast එකයි අතර තියෙන්නේ 63ක වෙනසක් බිඳුවේ ඉඳලා 63 වෙනකන් තියෙන වෙනසක් තියෙනවා. ඉතින් ඔය වෙනස තමයි අපිට මෙතන ලියන්න තියෙන්නේ. මෙයාගේ ගන්න පුළුවන් 192.168.14.64න් පටන් ගන්නෙ. එයාගේ ඉවර වෙන්නේ බ්‍රෝඩ්කාස්ට් එක ඉවර වෙන්නේ 63 නිසා නෙට්වර්ක් එක පටන් ගන්න 64න් ඊළඟ එකේ. ඊළඟට 64ට තව 63ක් එකතු කරනවා. ඒ කියන්නේ 192.168.14.127 ඊළඟට මෙයා පටන් ගන්නෙ 192.168.14.128න් පටන් අරගෙන බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ 192.168.14.191 මෙයා ගෙනවා 192.168.14.192න් පටන් අරගෙන අන්තිමට 192.168.14.155 කියන එක. එතකොට මේ රේන්ජර්ස් දැනගත්තම අපිට මේ භාවිත කළ හැකි IP ලිපින පරාසය ලියන්න පුළුවන්. එතකොට භාවිත කරන්න පුළුවන් කෙනා පටන් ගන්නේ 192යි 168යි 14යි 65න් තමයි මේ නෙට්වර්ක් එකේ පටන් ගන්නේ. ඒතර ඔයගොල්ලන්ට වගුවට එන්න ඕනේ ඒ උත්තර ටික. right භාවිතා කරන්න පුළුවන් එක ඔයගලන්ට එනවා 192යි 168යි 14යි 65 සිට 192යි 168යි 14යි 128 sorry 126 right මම ඒකත් එතනම ලියන්නම් මේ භාවිත කරන්න පුළුවන් ටික 192යි 168යි 14යි 65 සිට 192යි 168යි 14යි 126 මෙතන 192යි 168යි 14යි 129 ඉඳලා මෙයා 128 නිසා 129න් පටන් ගන්නෙ 192යි 168යි 14යි 190 මෙයා 191 නිසා එකක් අඩුවෙන් අතර වෙනවා ආයි මෙතන 192යි 168යි 14යි 193 ඉඳලා මෙයා 192යි එකක් වැඩි තැන ඉඳලා පටන් ගන්නෙ 192යි 168යි 14යි 254න් ඉවර වෙනවා මෙයා 255 නිසා 254න් ඉවර වෙනවා right පැහැදිලිද ළමයි වෙච්ච දේ ඔයගලන්ගේ එතකොට උත්තර ටික පිරෙන්න ඕනේ ওই විදිහට. එන්න මෙතන දීලා තියෙනවා. මේ ටික හරියට ලකුණු වෙලා තියෙනවා නම් ලකුණු 6ක් ඔයගලන්ට හම්බ වෙනවා. network ID එක අපි හොයාගත්තා, broadcast ID එක හොයාගත්තා. subnet mask එක. subnet mask එක කොහොමද ළමයි අපි හොයාගන්නේ? subnet mask එක හොයාගන්න පුළුවන් net ID ඔක්කොටම එකේව දාලා host ID ඔක්කොටම බිඳු දැම්මම. එතකොට දැන් මේ මෙතන අපි අර අලුතෙන් හැදෙන subnet එකේ IP address එක දිහා බැලුවම new net ID එකට bit 26ක් තියෙනවා.
right ඊළඟට new host id එකට bit 6යි තියෙන්නේ. එහෙනම් bit 26ක් වෙනකන් එකේ වැටෙනවා. bit 6ක් තමයි බිඳුව වැටෙන්නේ. right එතකොට subnet mask එක subnet හතරටම එකම subnet mask එක එන්නේ. මොකද ඒකේ කවදාවත් මේ IP address එකේ net id ප්‍රමාණයට තියෙන බිටු ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන බිටු වෙනස් වෙන්නේ නැහැ. මෙතනට වෙනකන් net id. ඔය නිල් පාටින් ලියලා තියෙන 6 දෙනා තමයි host id වෙන්නේ. ඒක එකම subnet එකකවත් වෙනස් වෙන්නේ නැහැ ඒ ගාන. ඒක නිසා පළවෙනි octet එකට එකේ 8ක් වැටෙනවා. දෙවෙනි octet එකටත් එකේ 8ක් වැටෙනවා. තුන්වෙනි octet එකටත් එකේ 8ක් වැටෙනවා. හතරවෙනි octet එකේ දෙන්නෙකුට එකේ වැටෙනවා. එහෙම වැටෙනම තමයි 26ක් net id එන්නේ. දැන් ඉතිරි ටිකට බිඳු. මෙයාගෙන් තමයි host id එක එන්නේ. එතකොට මේකෙන් හැදෙන අගයන් මොනවාද? මෙතන හැදෙනවා 255ක්. මෙතන හැදෙනවා 255ක්. මෙතන හැදෙනවා 255ක්. මෙතනින් හැදෙන්නේ 192 කියන අගය. right ඒක නිසා subnet mask එක වෙන්නේ subnet හතරටම 255යි 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 192 කියන වැලිඩ් එක. right එතකොට ඒකයි ළමයි මෙතන ඒ අවස්ථා හතරෙම subnet mask එක එකම විදිහට අරගෙන තියෙනවා. හරි පැහැදිලිද ළමයි වැඩේ? right හරි එතකොට ලකුණු 6ක් දීලා තියෙනවා ඒ ටික හරියට තිබුණාට මේක තමයි මේ අපි කතා කරපු network diagram එක right එතකොට මේකළු මෙතන දේවල් පාවිච්චි කරලා තියෙනවා ඔව් එතකොට මේ network diagram එකේ අපි අර කතා කරපු විදිහට මේගොල්ලෝ ආකාර දෙකම පෙන්නලා තියෙනවා right internet මෙතන router එක මෙතන firewall එක මෙතන මේ තියෙන්නේ IT department එකේ switch එක. එතකොට මේගොල්ලෝ මේ කඩේරි වලින් මෙතන පෙන්නලා තියෙනවා අර firewall එක ඕනනම් proxy එකකට connect වෙන්න පුළුවන් කියලා. ඒක ඕගොල්ලන්ගේ diagram එකේ පෙන්වන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ එක්ක මේ connection එක ඇඳලා පෙන්නනවා switch IT switch එකයි firewall එකයි අතර. එහෙම නැත්නම් මේ connection එක ඇඳලා පෙන්නනවා proxy එකයි firewall එකයි අතර දෙකෙන් එකයි. right අනිත් ඔක්කොම ටික අපි කතා බහ කරපු විදිහටම තමයි මේ එතනදී ඒ diagram එක අඳිනකොට ඇඳලා ඉවරෙන් පස්සේ ඇත්තටම ඔයගලන්ගේ මේ අර ඩිපාර්ට්මන්ට්ස් ටික කඩේරි වලින් පෙන්වන එක වටිනවා. ඒ කියන්නේ මේ ටික පාවිච්චි කරලා මේක ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට්. මොකද නැත්තම් මොකද්ද ඩිපාර්ට්මන්ට් එක කියන එක අඳුන ගන්න බැරි වෙනවනේ. ඒ විදිහට අනිත් හතර දෙනා කඩේරි වලින් රවුන්ඩ් කරලා මොකද්ද ඩිපාර්ට්මන්ට් එක කියලා පෙන්වන්න ඕනේ. right එතකොට network address එක හරි මේ network diagram එක හරියට අඳිනවට තව ලකුණු 6ක් දීලා තියෙනවා. ඒතර calculation එකට 6යි මේකට 6යි 12යි යන විදිහට තමයි 15න් 12ක්ම ওই calculation එකටයි මෙයාටයි තියෙන්නේ. අන්තිම පාර්ට් එකේ අහලා තියෙනවා මේ IP ලිපින ගතිකව පැවරීමක් කරන්න අවශ්‍යයි කියලා. නේද? මුළු ජාලයේම IP ලිපින ගතිකව කළමනාකරණය කිරීමට ජාල පරිපාලක තීරණය කරයි මෙම කාර්ය ඉෂ්ට කර ගැනීමට ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණය ලියා දක්වන්න.
ඉතින් බොහොම සරලයි අපිට කරන්න තියෙන මුළු ජාලයේම IP ලිපින ගතිකව නියාමනය කරනවා නම් DHCP සර්වර් එකක් IT ස්විච් එකට කනෙක්ට් කරන්නයි තියෙන්නේ. right එතකොට අපි ඒක ලිව්වනම් හරිය මෙතන දෙන allocate the IP addresses through DHCP server. right IP ලිපින ලබා දීම DHCP සේවාදායකයක් හරහා සිදු කරන්න. මොකද DHCP ට තමයි හැකියාව තියෙන්නේ IP ලිපින ගතිකව ලබා දීම සිද්ධ කරන්න. right හරි. එතකොට ඒකට එක ලකුණක් හම්බෙලා තියෙනවා. right 7 වෙනි ප්‍රශ්නේ කරාද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 7 වෙනි ප්‍රශ්නේ කරන ප්‍රශ්නයක් හැමෝම. ඔව් කවුද 7 කරලා තියෙන්නේ? රිද්මලා ඩිස්කනෙක්ට් වෙලා නේද? ඔබ ප්‍රශ්නයක් වුණාද දන්නේ නැහැ. ඉන්න බලමු අපි විනාඩියක්. right ශෙහාරා ඊළඟට කරේ මොකද්ද? Python ප්‍රශ්නේ. right okay. right අපි රිද්මල එනකම් Python එක පැත්තට ගිහිල්ලා බලමුකෝ. right එතකොට Python ප්‍රශ්නේ කතා බහ කරලා තියෙන්නේ ඔව් කියලා තියෙනවා n1 සහ n2 නම් ධන නිකිල සංඛ්‍යා දෙකක් ආදාන ලෙස ලබා දී ඇති අතර n1 n2 ට වඩා පොඩි කියලා උපකල්පනය කරන්න කියලා තියෙනවා. ඔබ n1 හා n2 අතර ඇති රට්ටේ සංඛ්‍යා ලයිස්තු ප්‍රදානය කළ යුතු වේ. right එතකොට ඒක ධන නිකිල ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යා නෙවෙයි. එතනදිත් n1 කියන එක්කෙනා පුංචි n2 කියන එක්කෙනා තමයි ලොකු. right එතකොට ඒකට flow chart එකක් හරි pseudo code එකක් හරි හදන්න කියලා තියෙනවා. එතකොට marking scheme එකේ දීලා තියෙනවා ක්‍රමවේද කීපයක්. right ශෙහාරා and the flow chart එකද නැත්නම් pseudo code එක ලිව්වද? සහන් මේක කරලා තියෙන්නේ right ශහාර බලන්න මේ විදිහටද තියෙන්නේ කියලා පුතේ නැත්නම් මට ටක් ගාලා ෆොටෝ එකක් ගහලා එවන්න. එතකොට මට බලලා කියන්න පුළුවන් මොන විදිහද කියන එක. right ශහාර දැන් එවන්න පුළුවන් නේද? right
right ko බලමු හරි ශෙහාර එතන පුතේ ඔයා පටලගෙන තියෙනවා මේගොල්ලෝ කියලා තියෙන්නේ දුව මේ කියන්නේ n1 සහ n2 අතර ඒ කියන්නේ දුව n1ට දුන්නොත් n1 කියන කෙනාට අපි හිතමු දෙන්නේ 1 කියලා අපි 5 කියලා ගමු සාධාරණ විදිහට n2 කියන කෙනාට දෙනවා 10 එහෙම දුන්නොත් ඒ දෙන්න අතර තියෙන මොනවාද ඉරට්ටේ සංඛ්‍යා ටික එළියට ගන්න යෝනේ right ඒ කියන්නේ මේකේ හැටියට නම් ඔයාගේ අවුට්පුට් එක වෙන්න ඕනේ 6 8 කියන දෙන්න අවුට්පුට් වෙන්න ඕනේ දුව එතනදී පොඩ්ඩක් misunderstand කරලා තියෙනවා n1 n2 කියන දෙන්නත් එක්ක වැඩේ ගිහිලා තියෙනවා කියලා n1 එකකින් වැඩි කරනවා right okay තත්පරයක් නේද right okay ඔහොම ඉන්න ඔයාගේ එකේ n1 සමාන n1 එකතු කිරීම එක කියන එකත් එක්ක මැනේජ් කරගන්න පුළුවන් ඔන්න බලන්න n1 divided by 2 and consider the remainder exponent equals 0 yes now n1 output करना है n1 को करना है right okay right okay hari දුව hari ඔයාගේ වැඩේ හරියට ගිහිලා තියෙනවා right ලකුණු ගන්න පුළුවන් ශෙහාර no problem රිද්ම පවර් කට් එකක් ගියාද අපි ඒතකම් මේ Python එක කතා කරේ රිද්ම Python එක කරලා තියෙනවද හරි ශෙහාර එතකොට flow chart එකට ලකුණු ගන්න පුළුවන් no problem මේගොල්ලෝ මේ solutions කීපයක් දීලා තිබුණා හරි එතකොට ශෙහාර ඒකට ලකුණු අරගන්න පුළුවන් no problem ඊළඟට ඒකේ අහලා තියෙනවා B part එක පහත් දක්වන ගැලීම් සටහන සලකන්න L යනු ධන නිකිල ලයිස්තුවක් බවත් K යනු ධන නිකිලයක් බවත් L හි සෑම සංඛ්‍යාවක්ම M නම් වන විශාල නිකිලයකට වඩා අඩු බවත් උපකල්පනය කරන්න right එතකොට L K කියන positive numbers M කියන එක නා ගොඩාක් ලොකු සංඛ්‍යාවක් එයාට වඩා L ට හම්බෙන ඒවා හැමෝම අඩුයි කියලා තමයි අරගන්න කියලා තියෙනවා. ඒතර මේක කියවුවම තේරෙනවා මේක list එකක් type එකකටයි යන්නේ කියලා. ඊළඟට මෙතන first question එක කියලා තියෙනවා පළමු ආදානය L හි අගයන් 2 4 7 9 3 5 සහ දෙවන ආදානය K හි අගය 5 වූයේ නම් ප්‍රතිදානය වන්නේ කුමක්ද? right එතකොට මේ ඇල්ගොරිතම් එක බැලුවම තේරෙනවා මුලින් ලිස්ට් එකක් ඉන්පුට් වෙනවා දෙවෙනියට K කියලා එක නම්බර් එකක් ඉන්පුට් වෙනවා N කියන එක්කෙනාට assign කරගන්නවා L වල තියෙන items ගන්න M කියන විශාල අගය තමයි x ට assign වෙන්නේ ඊට පස්සේ A කියලා variable එකකට බිඳුව assign වෙලා තියෙනවා මේ condition එකේ බලනවා
A කියන කෙනා n ට වඩා අඩුද? එතකොට A කියන්නේ බිඳුවෙන් පටන් ගන්න කෙනා L කියන්නේ n කියලා කියන්නේ L ගේ තියෙන items ගණන් කරලා තියෙන කෙනා. right එතකොට ඒක ඔව් කියලා આવොත් දැන් A බිඳුවෙන් පටන් ගන්න නිසා L කියන්නේ item ගන්න නිසා පැහැදිලිවම A කියන කෙනා n ට වඩා අඩුයි. එතකොට මෙතනදී චෙක් කරනවා LA කියන කෙනා. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේදී බලන්නේ L බිඳුව. ලිස්ට් එකේ බිඳුවෙන් ඉන්ඩෙක්ස් එක K ට වඩා විශාලද කියලා බලනවා. K කියන්නේ අපි අර අපේ මෙතන දීපු දෙවෙනි ඉන්පුට් එක. ඒක ඔව් නම් මෙයා බලනවා LA කියන කෙනා, ඒ කියන්නේ L බිඳුවම තමයි පළවෙනි අවස්ථාවේදී x ට වඩා කුඩාද කියලා. x කියලා කියන්නේ මේ m ට අදාළව තියෙන අගය. right ඒකත් ඔව් නම් LA කියන කෙනා x ට assign කරගන්න කියලා කියනවා. right එතකොට මේ flow chart එකෙන් සරලව සිද්ධ වෙන දේ තමයි අපි මේ list එකේ සලකන අගය අපිට දීලා තියෙන මේ list එකේ තියෙන අගයන් ටික මේ 5 කියන කෙනාට වඩා විශාලද කියලා බලනවා item එකෙන් item එක. එහෙම විශාල වුණොත් x කියන අගයට වඩා අඩුද කියලාත් බලනවා. right එතකොට A දෙකම අඩු නම් ඒ list එකේ item එක x ට assign කරගන්න කියලා තමයි උතෙන්දි කියන්නේ. right එතකොට මුලින්ම x ට assign වෙලා තියෙන්නේ m කියන අර විශාල අගය. ඊට පස්සේ මෙතන තියෙන conditions දෙක අනුව 5ට වඩා වැඩි වෙන සංඛ්‍යා. ඒ කියන්නේ 7 ඊළඟට 9 කියන අගයන් දෙක x ට වඩා කුඩා අවස්ථාවලදී x කියන්නේ විශාල අගයක් නේ. මොකද x ට assign වෙලා තියෙන්නේ m කියන විශාල අගයනේ. ඒතර x කියන්නේ ලොකු එක්කෙනෙක්. එතකොට x ට වඩා කුඩා අවස්ථාවලදී මෙන්න මේ LA කියන කෙනා x ට assign වෙනවා. ඒතර 7 9 කියන දෙන්න කොහොමත් දැන මුල් අවස්ථාවේ assign කරලා තියෙන x ට වඩා ප්‍රමාණයෙන් කුඩායි. right ඒක නිසා මුලදී 7 assign වෙනවා x ට. ඊළඟ අවස්ථාවේදී LA කියන කෙනා x වලට වඩා කුඩා නොවන නිසා 7 කියන කෙනාව ඒ විදිහටම තියාගෙන ඉන්නවා. ඕක මාකින් ස්කීම් එකේ කතා කරලා තියෙනවා. ඔව් අවුට්පුට් එක වෙන්නේ 7. purpose එක ගැන අහලා තියෙනවා. purpose එකේදී කියලා තියෙනවා find the smallest element in L that is larger than K. right ඒ කියන්නේ 5ට වඩා විශාල ඉන්න අගයන්ගෙන් කුඩාම අගය හොයාගන්න එක තමයි කරන්නේ. ශහර කතාව පැහැදිලිද? 7 කියන එක අවුට්පුට් එක ආවද? right එතකොට purpose එක හරිය විදියට ලියුණාද පුතේ? හරි right very good. හරි එතකොට ඕකේ Python program එක මේගොල්ලෝ මේ විදිහට අරගෙන තියෙනවා. අපිට මේ විදිහට යන්නේ නැතුව තව යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ශහර ඔයාගේ උත්තරේ එවුවොත් පුතේ මට පොඩ්ඩක් බලන්න පුළුවන් වැඩේ ඔයා හරියට කරගෙන තියෙනවාද කියන එක. හරි ශහර උත්තරේ එවනකම් අපි තුන්වෙනි එක පැත්තට යමු.
ඔව් රිද්මා තුන්වෙනි එක කරලාද? හරි. තුන්වෙනි එක පැත්තට යමු. ශහරක බලමු input right ආන්න හරි. right okay. Yes, very good, very good. Hari do hari. No problem. Right. Hari. තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ AB stores යන ඔබගේ නගරයේ ඇති සිල්ලර් බඩු සාප්පුවකී ඔබගේ විශේෂඥ උපදෙස් මත AB stores විසින් මාර්ගගත ව්‍යාපාරය සිදු කිරීම සඳහා වෙබ් පාදක කරගත් ඊ-වාණිජ්‍ය පද්ධතියක් ස්ථාපිත කරන ලදී. පාරිභෝගිකයන්ට මාර්ගගත අවශ්‍ය වන නිෂ්පාදන තෝරාගෙන ඇනවුම ස්ථීර කළ හැකි වේ. මෙම සංසිද්ධියට අදාළ වන ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය කුමක්ද? එතකොට මෙතන කියලා තියෙන AB store එක අලුතින් වෙබ්සයිට් එකක් සෙටල් කරගන්නවා කියලානේ. ඒතර බිස්නස් එක පාරිභෝගිකයන්ට ගෙන යාමේ ක්‍රමවේදයක් හදන්න. ඒ කියන්නේ පිළිතුර වෙන්න ඕනේ B2C කියන එක. right නැත්නම් business to consumer කියන ආකාරය. right එතකොට ඒක කියලා තියෙනවට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා ආදායම් ලබා ගැනීමේ මොඩලය කුමක්ද කියලා නේද? ඊ-වාණිජ්‍ය මගින් AB stores ඉදිරිපත් කරනු ලබන ආදායම් ආකෘතිය කුමක්ද? right මම මෙතනදී ඔයගලන්ට කිව්වේ ආයසරයක් අර නම් වලට සෙටල් වෙන්න එපා. ඔයගලන්ට මේක සරලව කියන්න පුළුවන් මාර්ගගතව වෙළඳාම මගින් ආදායම ලබා ගැනීමේ ආදායම ආකෘතිය. right මේගොල්ලෝ කියලා තියෙනවා online sales නැත්නම් virtual storefront right මාර්ගගත වෙළඳාම කියන එක කියලා තියෙනවා. එතකොට ඒකට අදාළ වෙන විදිහට ලිව්වනම් ලකුණු හම්බෙන්න ඕන. ඊළඟට තුන්වෙනි කොටසේ අහලා තියෙනවා AB stores ඊ-වාණිජ්‍ය විසඳුම වර්ධනය වන පරිශීලක ප්‍රජාවත් සමග වේගයෙන් ජනප්‍රිය විය. එසේ වුවද එම ප්‍රදේශයේ ප්‍රජාව අතරින් අවට සිටින නිතිපතා පැමිණෙන පාරිභෝගිකයන් වැඩි පිරිසක් තවදුරටත් එම භෞතික වෙළඳ අංශය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව දැනගන්නට ලැබුණේ. මෙවැනි කැමැත්තකට තිබිය හැකි හේතු දෙකක්. ඒතර මෙතනදී මේ අපේ ප්‍රශ්නය පොඩ්ඩක් කුඩා කරලා තියෙනවා එක තැනකට. මේ ළඟ ඉන්න කට්ටිය කැමති මේ ෆිසිකල් ස්ටෝර් එකට ඇවිල්ලා බාන්න මිලදී ගන්න. මේ වෙබ්සයිට් එක ගොඩක් ජනප්‍රිය වුණා. මේ ළඟ ඉන්න අය කැමති ළඟට ඇවිල්ලා අරගන්න. ඒකට හේතු මොනවාද කියලා තමයි ඒගොල්ලෝ අහලා තියෙන්නේ. right? ඒතර ඔය හේතු විදියට මේගොල්ලෝ පෙන්නලා තියෙනවා ඔය භාණ්ඩ තෝරා ගැනීමට අදාළව පාරිභෝගිකයන්ගේ තියෙන ආකල්ප. right? ඒකට ඒගොල්ලෝ කැමති භාණ්ඩ අතින් අල්ල බලලා තෝරලා සෙටල් කරගන්න. right? ඊළඟට possession at the point of sale. right? ඒ කියන්නේ බාධාවක් නැතිව online order කරාම යම් කිසි වෙලාවක් යනවනේ යන්නේ. ඒකෝර ළඟ ඉන්න කෙනාට online order කරලා දවසක් විතර බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ නේ. යාට කෙලින්ම කඩේට ගිහිල්ලා අරගන්න පුළුවන්. ඒක නිසා එක හේතුවක් ළඟ ඉන්න කට්ටිය physical shop එක නිතරම සම්බන්ධ වෙන්නේ. right? එතකොට දැන් පළවෙනි point එක අරගත්ත මේක සාමාන්‍යයෙන් පොදු point එකක්. right? ඊළඟට මේ reluctance to switch from the purchasing method they have used for the long period. ඒ කියන්නේ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඇති අකමැත්ත. කඩේට ගිහිල්ලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමවේදෙටම යන්න කැමති වෙන්නේ. ඊළඟට විශ්වාස නැතිවීම. නැත්නම් අදාළ දැනුම නොමැතිවීම. e-commerce website එකක් පාවිච්චි කරන්න. අදාළ සම්පත් නොමැතිවීම. නැත්නම් අදාළ තාක්ෂණය නොමැතිවීම. right? ඊළඟට මේ ෆිසිකලි ගිහිල්ලා බහන්න ගැනීම වඩා පහසු වීම. ඔය කියන දේවල් දෙන්න පුළුවන්. ඕකෙන් කැමති දෙකකට ඕගොල්ලෝ ලියලා වෙනස් උත්තර ලියලා තියෙනවා නම්
පොඩ්ඩක් මාව දැනුවත් කරන්න. එතකොට මට කියන්න පුළුවන් මේ වැඩේ හරිද කියලා. පැහැදිලිද ළමයි? හරි. ඊළඟට අහලා තියෙනවා AB stores එම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තම පද්ධතිය තුළ අතත්්‍ය වෙළඳසල් පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙමින් තම ඊ-වාණිජ්‍ය විසඳුම් පුළුල් කිරීමට හතරවෙනි එක මිසුණා. AB stores විසින් සිය ඊ-වාණිජ්‍ය පද්ධතිය තම භාණ්ඩ තොග නඩත්තු කිරීම සඳහා තම සැපයුම්කරුවන්ගේ පද්ධතිය සමග ස්වයංකරණය මගින් ඒකාබද්ධ කරන ලදී. මෙම පද්ධතිය නවීකරණය මගින් AB stores ක්‍රියාත්මක කරන ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය. එතකොට මෙතනදී සප්ලයර් කියලා කියන්නේ බිස්නස් එකක් බාණ්ඩ සපයන කට්ටියනේ. AB stores කියලා කියන්නේ බිස්නස් එකක්. එහෙනම් මේක B2B වර්ගය, business to business, right? ඊළඟ කොටස අහලා තියෙනවා AB stores එම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තම පද්ධතිය තුළ අතත්්‍ය වෙළඳසැල් පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙමින් තම ඊ-වාණිජ්‍ය විසඳුම පුළුල් කිරීමට තීරණය කරයි. යෝජිත පද්ධතිය හඳුනා ගැනීමට භාවිත කරන පදය. දැන් මේක ගිය අවුරුද්දේ අහලා තිබ්බා වෙනස් විදිහකට නේද? ඒ කියන්නේ e-market place එකක්. වෙබ්සයිට් එක ඇතුලේ එක එක ව්‍යාපාරවලට ඇවිල්ලා භාණ්ඩ අලෙවි කිරීම කරන්න ඉඩ දෙනවා. එතකොට virtual storefront එක කියලා කියන්නේ ඒක වෙනස් කතාවක්. right? e-commerce marketplace නැත්නම් online marketplace නැත්නම් e-marketplace ඔය කියන උත්තර වලට ලකුණු අරගන්න පුළුවන්. එතකොට virtual store එකේ තියෙන වෙනස තමයි ඒක හරියට අර විවිධ ව්‍යාපාර වලට ඇවිල්ලා සෙටල් කරන්න දෙන්නේ නැහැ. කෙනෙකුට කුලියට වෙබ්සයිට් එකේ ඉඩක් අරගෙන තමන්ගේ භාණ්ඩය හෝ සේවාව විකිණීමේ හැකියාව තියෙනවා. ඒක ව්‍යාපාර විදියට ඇවිල්ලා කනෙක්ට් වෙන්න දෙන්නේ නැහැ. දැන් ikman.lk එක ගත්තොත් ඒක ඇවිල්ලා virtual storefront එක. right? අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගන්න ඕන නම් අපේ මුදලක් අය කරලා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා පෙන්නනවා. e-market place එක කියලා කියන්නේ මට බිස්නස් එකක් තියෙනවා නම් මගේ බිස්නස් එක අරගෙන ගිහිල්ලා වෙනම බිස්නස් එකේ ස්පේස් එකක් හදාගෙන ඒකේ දේවල් ටික ප්‍රදර්ශනය කිරීම එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ikman.lk එකේ. right? හරි ඊළඟට 6 වෙනි කොටස කියලා තියෙනවා ඉහත පහෙහි යෝජිත පද්ධතිය මගින් පහත එක් එක් අයට ලැබෙන එක් වාසිය බැගින් ලියා දක්වන්න. ඔව් එතකොට කියන්නේ e-market place එකකින් හම්බෙන වාසි. එතකොට පාරිභෝගිකයාගේ පැත්තට එයාට පුළුවන් නිෂ්පාදන සංසන්දනය කරලා බලන්න ඒ මගින් ගුණාත්මක බවෙන් වැඩි මුදලෙන් අඩු භාණ්ඩය වෙත යන්න පුළුවන්. right? ඒතර එකම ස්ථානයකින්. right? ඊළඟට අවශ්‍යතාවන් ගොඩක් තියෙන කස්ටමර් කෙනෙකුට ඒ ඔක්කොම දේවල් එක වෙබ්සයිට් එකකින් through කරගන්න පුළුවන්. හරියට සුපර් මාකට් එකක් වගේ. right? ඊළඟට ඒගොල්ලන්ට අර කියන ඔය e-market place එක ඇතුලේ හම්බ වෙන විවිධ පිරිස නිසා විනාඩියකින් ළමයි විනාඩියකින් න
alright සුසු. හරි. එතකොට තමයි අවසානයේ කතා කරලා තියෙන්නේ මේ මොනවාද? මාකට් ප්ලේස් එකට එන විවිධ ව්‍යාපාරිකයෝ ඉන්න පුළුවන්. ඒකේ හැමෝම දන්න කියන විශ්වාසවන්ත අය ඉන්න පුළුවන්, අලුත් අය ඉන්න පුළුවන්. එතකොට අලුත් අය සම්බන්ධයෙන් විශ්වාස භාවයක් ගොඩනැගීම නැත්නම් විශ්වාසවන්ත භාවයක් ගොඩනැගීම කියන එකත් උතන සිද්ධ වෙන්න පුළුවන්. හරිද? මොකද අපි දන්න කියන කට්ටිය ගොඩක් ඉන්න තැනක් එතනට අලුතෙන් අය ඇවිල්ලා තිනවා. ඒක නිසා හොඳ අය තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ කියන ආකල්පය පාරිභෝගිකයාට ගොඩනගෙන්න පුළුවන්. ඔය කියන වාසි කස්ටමර්ගේ පැත්තට. right වෙනස් උත්තර තියෙනවා ළමයි මට එවන්න. මම එතකොට බලන්නම් කොහොමද කියලා. ඊළඟට AB store එක පැත්තට I කියන්නේ මේ වෙබ්සයිට් එක launch කරන නැත්නම් අයිතිය තියෙන කෙනාගේ පැත්තට attract large customer base to their e-commerce solution. ඔව්. කලින් AB store එකේ දේවල් විතරයි ගන්න ආවේ. දැන් ඒකේ ගොඩක් විවිධ වර්ගයේ shops තියෙනවා කිව්වම විශාල customers ප්‍රමාණයක් ඒ පැත්තට ඇදිලා ඉන්න පුළුවන්. Oh, that's very nice, Suzu. Do you like them? Yes, Suzu. Yeah, cute. We'll make some houses from them, right? Yeah. I'll come, right? After my class, I'll come, no? But we don't have blocks. We can do. Right, Tati will help There's you. some cobwebs. No, me, Tati's doing the class, huh? You take this. Right, ඊළඟට ළමයි obtain influential control over the online sellers who use its system. ඒ කියන්නේ marketplace එක පාවිච්චි කරන අනෙක් මාර්ගගත වෙලෙන්දන් කෙරෙහි පාලනයක් පවත්වා ගන්න පුළුවන් මේ. සුහාරා, wash your hands. Go and wash your hands. What's in? Good, don't touch. Go and wash your hands and come. Go and wash your hands and come. Right, ඊළඟට කියලා තියෙනවා can obtain market sales data for analysis and decision making. තීන්දුව తీරන ගැනීම සඳහා right එතකොට ළමයි මොනවාද විශ්ලේෂණය කිරීම සහ තීන්දුව తీරන ගැනීම සඳහා භාවිතා කළ හැකියවීම. මොකද එතනදී ලොකු දත්ත ප්‍රමාණයක් වෙබ්සයිට් එක හරහා එනවා. ඒතර ගන්න පුළුවන් මොන જાතියේ භාණ්ඩද විකිනෙන්නේ, ඊළඟට මොන shops වලටද වැඩිපුර පාරිභෝගිකයෝ යොමු වෙන්නේ. right ඒ වගේ අය තව ගේන්න අවශ්‍යද? ඔය වගේ විවිධ decision making කියන දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට can use different types of online revenue models within the marketplace. මාර්ගගතව ආදායම් ලබා ගැනීමේ විවිධ මොඩල් පාවිච්චි කරන්න පුළුවන්. නේද? අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ආදායමක් ලබා ගන්න පුළුවන් AB store එකට. ඊළඟට subscription එකක් දීලා ආදායම් ලබා ගන්න පුළුවන්. commissions මගින් ආදායම් ලබා ගන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයේ ඉදිරිපත් කිරීම කරන්න මේ ආදායම් ලබා ගැනීමේ මොඩල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට other local shops ඒ කියන්නේ වෙබ්සයිට් එකට එන අනෙකුත් වෙලෙන්දන්ට නැත්නම් මාර්ගගත ව්‍යාපාර වලට තියෙන වාසි තමයි අර get online presence without committing into a completely new e-commerce project. අලුතින් e-commerce site එකක් හදන්නේ නැතුව තමන්ගේ ව්‍යාපාරය මාර්ගගත ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමේ වාසිය තියෙනවා. ඊළඟට cost එක share කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මාර්ගගතව පෙනී සිටීමට අදාළ වෙන යම් පිරිවැයක් තියෙනවා නම් ඒක තනියෙන් දරනකොට යන පිරිවැයට වඩා අඩු පිරිවැයක් නෙවෙයි. හැමෝම එකතු වෙලා කරනකොට කෙරෙන්නේ. ඒක නිසා එතනදී අඩු පිරිවැයක් දරගන්න නැත්නම් පිරිවැය බෙදා හදා ගැනීම කරගන්න පුළුවන්. Read the available solution to start online business rapidly. Okay, take these things. එතකොට ඒ මොහොතේම Can you give these to me? ඒ මොහොතේම අපිට ව්‍යාපාරය ආරම්භ කිරීමට නැත්නම් ඕනම කෙනෙකුට ඒ instantly බොහොම ඉක්මනින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව ලබා දෙනවා. Brand association with other online business in area. ඒ කියන්නේ ප්‍රදේශයේ තියෙන අනෙකුත් online business කරන කට්ටියගේ brand එකත් එක්ක මටත් සම්බන්ධ වෙන්න පුළුවන්. අර අලුතෙන් එන ව්‍යාපාර ගැන අපි කතා කරමු. ඒතර අර හොඳට දන්න කියන brands ටිකක් තියෙනවා අලුතෙනුත් එක්කෙනෙක් එනවා. එතකොට මිනිස්සු දකින්නේ ආරයිට් කලින් 3 දෙනෙක් හිටියා හොඳ දේවල් දෙන. දැන් තව එක්කෙනෙක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එයාත් හොඳයි 4 දෙනෙක් දැන් ඉන්නවා කියන එක.
ඒ වගේම බොහොම සරලව customer base එක increase කරගන්න පුළුවන්. right? ඔය කියන වාසි වලින් එක ගානේ ඔයගලන්ට පාවිච්චි කරන්න තියෙනවා. right. හත්වෙනි එකේ කියලා තියෙනවා මෑතකදී කරන ලද තතු විමසුමකට අනුව ඉහත පහ කොටසෙහි AB stores සඳහා යෝජිත ඊ-වාණිජ්‍ය පද්ධතියේ ලියාපදිංචි වූ පාරිභෝගිකයන් පිළිබඳ පහත් දැක්වෙන දේ හඳුනා ගන්නා ලදී. 98ක් කිලෝමීටර් 2ක වපසරයක් තුළ සිටින ළඟපාත පදිංචි කරුවන්නේ 12ක් ණයපත් හෝ හරපත් හෝ ජංගම ගෙවීම් හෝ විකල්ප මගින් මාර්ගතව ගෙවීම් කළ හැකි අය වේ. 18ක් අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා කල්ැතිව මුදල් ගෙවීමට අකමැති අය වේ. right? ලියාපදිංචි පාරිභෝගිකයන් අතුරින් වැඩි පිරිසකට කිසිදු සීමා කිරීමකින් තොරව පද්ධතිය හරහා මිලදී ගැනීම සාර්ථකව සිදු කර භාණ්ඩ නිවසට ලබා ගැනීම සැලසීම සඳහා ඔබ කරන යෝජනාව කුමක්ද? right? එතකොට මේකේ කියන්නේ ඔය ස්ටෝර් එක ආවට e-commerce කරන්නේ 98ක් කිලෝමීටර් 2ක් ඇතුළත ඉන්න කට්ටිය. right? ඒතර 12ක් තමයි මේ credit card නැත්නම් debit card නැත්නම් mobile cash වලින් pay කරන්න පුළුවන් කට්ටිය. 18% අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා කල්ැතිව මුදල් ගෙවීමට අකමැති අය. රොතන හරි විදිහට බැලුවොත් ලොකු ප්‍රමාණයක් ඉන්නවා ගනුදෙනු කරන කට්ටිය. හැබැයි ඒගොල්ලන්ගෙන් පුංචි පෝෂන් එකකට තමයි මේ ණයපත් හරපත් ජංගම ගෙවීම ආකාර තියෙන්නේ. තවත් 18ක වගේ කොටසක් ඉන්නවා මේ අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා මුදල් ගෙවීමට කල්ැතුව මුදල් ගෙවීමට අකමැති කට්ටිය. ඒ කියන්නේ ආයෙත් ඉලෙක්ට්‍රොනික පේමන්ට් එකක් කරන්න කැමති නැහැ. භාණ්ඩේ ආවම තමයි ගෙවන්න කැමති. ඉතින් ඕක හොඳටම සිද්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි cash on delivery කියන මෙතඩ් එක පාවිච්චි කරන්නේ. right? මේගොල්ලෝ අහලා තියෙනෙත් ඒකම තමයි ඔය වටෙන් cash on delivery. ඒ කියන්නේ මොනවාද? භාණ්ඩය ප්‍රවාහනය කරපසු නැත්නම් භාණ්ඩය ලබා දුන් පසු මුදල් අය කර ගැනීමේ සේවාවක් ලබා දීම. right? එතකොට ඒකට ඒක එක්ස්ප්ලেইন කරගන්න එකට කියන්න පුළුවන්. මුදල් ලබා දීමේදී කස්ටමර්ගේ පැත්තෙන් එයා අරගන්න අවදානම් බොහෝ සෙයින් අඩු කරගන්න පුළුවන් මේ කියන මෙතඩ් එකට ගියාම. right? එතකොට ඒ වගේම ඔතන කියලා තියෙන විදිහට 88ක් 12ක් නේ ඔන්ලයින් පේමන්ට් පුළුවන් කියලා තියෙනවා. ඒකට අර ඔන්ලයින් පේමන්ට්ස් කරන්න බැරි 88ක කස්ටමර්ස්ලාට ඒක හොඳ සොලියුෂන් එකක්. ඒකට හැම කෙනාම මිලදී ගැනීම සඳහා වඩා යොමු වෙනවා ඔය කියන වෙබ්සයිට් එක හරහා. right. අවසානයේ 7 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා AB stores හි ඊ-වාණිජ්‍ය ව්‍යාපාරයේ අපේක්ෂිත වර්ධනය සමග පාරිභෝගිකයන් මිලදීගත් භාණ්ඩ බෙදා හැරීම සිදු කරනු ලබන තුන්වන පාර්ශ්වයකට පැවරීමට ඔබ විසින් උපදෙස් දී ඇත. මෙසේ කිරීමෙන් AB stores වෙත ලැබිය හැකි වාසි දෙකක් පැහැදිලි කරන්න. එකක් තමයි ඒගොල්ලන්ට ඩිලිවරි channel එකක් වෙනුවෙන් මුදල් වැය කරන්න ඕන වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ දවස්වල ඔය සුපර් මාකට් හරහා කරන ගනුදෙනුවට ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන තියෙන 3 wheel වල ඉන්න අය. ඒගොල්ලෝ සුපර් මාකට් එකෙන් මේන්ටේන් වෙන්නේ නැහැ. 3 wheel වලට කියලා තියෙනවා අපේ මෙහෙම භාණ්ඩ බෙදා හරින්න ඕනේ. ඔයගොල්ලෝ මේවා අදාළ තැනට හරි විදියට ගිහින් දුන්නොත් ඔයගලන්ට මෙහෙම හයර් එකක් හම්බ වෙනවා. ඒක කරන්න කැමති නම් එන්න. ඒතර ඒක කරන්න කැමති කට්ටිය ඇවිල්ලා ඒ බෙදා හැරීම කරගෙන යනවා. right? ඒතර ඒක ආයතනයේ පැත්තට වගකීමක් නැහැ. ඩිලිවරි channel එක මේන්ටේන් කරන්න. ඒතර ඒගොල්ලන්ට කොස්ට් එකක් ඉතිරි වෙනවා පැහැදිලිවම. ඊළඟට මැනේජ් කරනවා කියන කළමනාකරණය කරනවා කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. right? ඊළඟට මොනවාද ප්‍රයිස් එක පැත්තෙන් අරගත්තම මිනිස්සුත් එක්ක අදාළ මුදලට ගනුදෙනු කරන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ට දැනුවත් කරන්න පුළුවන් ඩිලිවරි එකට වෙනම charge වෙන්නේ කියන එක. right? ඊළඟට ability to obtain specialized team of delivery professionals into AB store business process. ඒ කියන්නේ අදාළ ව්‍යාපාරයේ business process එකට පිටින් සම්බන්ධ කරගත්තම ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉන්න එක්ස්පර්ට් ලාගේ ටීම් එකක්ම ඒගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ ඇතුළේම හැදුවොත් ප්‍රවාහනය සම්බන්ධයෙන් අදාළ එක්ස්පර්ටිස් ඒගොල්ලන්ට දෙන්න වෙනවා.
එහෙම නැතුව ඩිලිවරි කරන්න පුළුවන්. දැන් ඔය පික්මී වගේ කෙනෙක් කරාම පික්මී ඩිලිවරිස් කියලා කියන්නේ ඩිලිවරි කියන්නේ ඒගොල්ලෝ හොඳට දන්න කියන කට්ටිය. ඒතර සුපර් මාකට් එක පික්මී ආයතනයට කතා කරලා කියනවා අපේ ඩිලිවරිස් ටික කරලා දෙන්න. එතකොට පික්මී ආයතනයේ ඩිලිවරිස් ගැන බලා ගන්නවා. ඒකේ එක්ස්පර්ටි එක ඒගොල්ලෝ ගාව තියෙනවා. right. එතකොට ඔය කියන ආකාරයේ හේතු ඔයගලන්ට දක්වන්න පුළුවන්. පැහැදිලිද මෙතනට වෙනකම්? right. ඊළඟට B part එකේ අහලා තියෙනවා මේ my tours කියන මේ බහුවේජන්ත පද්ධතිය ගැන විස්තර කරලා තියෙන්නේ. right. එතකොට ඒක users ලට පුළුවන් වෙබ්සයිට් එකට එන්න. ඒ ආයෙත් පස්සේ chatbot කෙනෙක් robo agent වරෙක් හම්බ වෙනවා. එයා සමග අන්තර්ක්‍රියාව ආරම්භ කරනවා. එතකොට user ට පුළුවන් voice හරි text වලින් හරි එයාගේ අවශ්‍ය දේ ඉදිරිපත් කරන්න. ඒ කරායින් පස්සේ chatbot කරන්නේ මොකද? එයාට හම්බෙන request එක user ගෙන් හම්බෙන request එක මේ searching agent කෙනෙකුට SEO agent වරෙකුට බාර කරනවා. ඒ කරාම පරිශීලක වෙත package එකක් හොයලා යැවීමේ කාර්යය chatbot ගෙන් ඒ search agent කියන එක අරගන්නවා. ඒතර chatbot කරන්නේ chatting එක manage කරන එක. search agent කරන්නේ ඒ chatting එකෙන් එන description එකට අදාළව ඒ user ට අදාළ වෙන package එකක් හොයලා දීම සම්බන්ධයි. right. එතකොට ඒ ඔය searching agent තව agents ලා set එකක් එක්ක සම්බන්ධ වෙනවා. මොකද ඒ search query එක ඇතුළේ නැත්නම් එන විමසුම ඇතුළේ තියෙන පුළුවන් hotel එකක් හොයලා දෙන්න, ගමනාගමනේ transportation හොයලා දෙන්න, ඔය වගේ ගොඩාක් facilities request කරලා තියෙන පුළුවන්. ඒතර එක එක දේවල් manage කරගන්න ඒ සඳහා expert වෙච්ච වෙනම expert agents set එකකුත් ඉන්නවා. right. එතකොට ඒකෙන් හම්බෙන දේවල් වලින් තමයි එයාට ඔය සංචාරක පැකේජ් එක කියන එක ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් මම අර කලින් කියන හැමතිස්සෙම කියන දේ ඒජන්ට් කෙනෙක් කියනකොට මිනිස්සු ගැන හිතන්න කියලා කියන්නේ. ඒතර මිනිස්සු ආවොත් ඔවත් පුද්ගලයෝ කතා කරන්න කෙනෙක් ඉන්නවා. කතා කරගෙන පස්සේ කතාවෙන් හම්බෙන දේ තව කෙනෙකුට කියනවා මෙන්න මේ දේවල් යෝනි කියලා. එයා තව පිරිසකට කියනවා මෙන්න මේ දේවල් මට හොයලා දෙන්න. right. එතකොට ඔය කතා බහම තමයි උතර තියෙන්නේ. ඒතර ඉහත පැහැදිලි කරන ලද බහුවේජන්ත පද්ධතිය සඳහා සරල ඒජන්ත රූප සටහනක් අඳින්න. ඔබේ සටහනේ වැදගත් අංක නම් කරන්න. එතකොට ඒක මෙන්න මේ විදිහට ඇඳලා පෙන්වන්න ඕනේ. වැඩි බොහොම සරල සටහනක් අපිට යූසර්ව පෙන්වන්න පුළුවන්. ඔය අර අපි දැන් කලින් අවුරුදු දෙකේම දැක්කනේ ඔය සටහන ඇඳලා තියෙන විදිහ. ඒජන්ට් කෙනෙක් ඇඳලා ඊළඟට chatbot agent තමයි යූසර්ත් එක්ක interact වෙන්නේ. right. search agent ගෙන් තමයි අන්තිමට package එක අදාළ travelerට හම්බෙන්නේ, userට හම්බෙන්නේ. ඒක නිසා search agent ගෙදලා travel package එක යනවා කියන එක එන්න ඕනේ. search කළ යුතු කොටස නැත්නම් සෙවිය යුතු ලක්ෂණ නැත්නම් සෙවිය යුතු අංග පිළිබඳ search agent දෙන්නේ chatbot. මොකද chatbot තමයි userත් එක්ක interact වෙලා මොකද්ද උවමනා කියන එක එයාගෙන් අහගන්නේ. ඒතර ඒක ඊතල දෙක දෙපැත්තටම යවලා තියෙනවා. මොකද user ගෙන් යන text උත් තියෙනවා, chatbot එයාගෙන් අහන දේවල් තියෙන්නත් පුළුවන්. නිසා දෙපැත්තටම. search agent දෙන්නේ package එක දෙන එක විතරයි. user search agent එක්ක conversation එකක් යන්නේ නැහැ. ඊළඟට search agent ඔය එක එක જાතියේ තියෙන අපේ මේකෙම විස්තර කරලා තියෙනවනේ නේද? ගුවන් ගමන් සෙවීමේ ඒජන්ත, හොටෙල් සෙවීමේ ඒජන්ත, right. එහෙම ඉන්නවනේ. එතකොට ඒ අයට සම්බන්ධ වෙනවා, එයාත් එක්ක ඉන්ටරැක්ට් වෙනවා කියන එක පෙන්වන්න. ඒ කියන්නේ දෙපසටම කමියුනිකේෂන් එක සිද්ධ වෙනවා කියලා පෙන්වන්නේ ඊතල දෙක දෙපැත්තටම ඇඳලා පෙන්නලා තියෙනවා. right. දැන් ඕගලන්ගේ විභාගෙත් ඔය වගේම එකක් අනිවාර්යෙන් එයි. right. ඒක නිසා ඔය වගේ එකකට ලෑස්ති පිට ඉන්න. පැහැදිලිද මේක ඇඳගත්ත විදිහ? ඒක නිකන් අපිට සරලව හිතලා අඳින්න තියෙන එකක් තියෙනවා. ඔව් ළමයි.
right. හරි ඊළඟට අහලා තියෙනවා කුමන ඒජන්තවරේ ස්වීය ස්වයංකරණය self autonomous ලෙස සැලකිය නොහැකිද කියලා අහලා තියෙනවා. ඒතර self autonomous නොවන කෙනාට අපි අරගන්න වෙන්නේ chatbot agent. මොකද chatbot agent කියන්නේ වැඩ කරන්නේ user ගේ request එකට අදාළව. user කිව්වොත් මට අනුරාධපුරේ යන්න සංචාරක පැකේජ් එකක් හොයලා දෙන්න කියලා ඒකට අදාළව තමයි එයා වැඩ කරන්නේ. ඒතර එතනදී user ගේ interaction එකක් ඇතුව තමයි එයා වැඩ කරන්නේ. right? ඊළඟට අහලා තියෙනවා දෙන ලද උදාහරණයෙහි පරිශීලක අවශ්‍යතා සඳහා බහු ඒජන්ත පද්ධතියක් භාවිත කිරීමේ අවාසියක් ලියා දක්වන්න කියලා. right? එතකොට අවාසි විදිහට මේගොල්ලෝ මේ කොටස් පෙන්නලා තියෙනවා. lack of user control in the search process. ඒ කියන්නේ පාවිච්චි කරන කෙනාට පරිශීලකයාට control එක අඩු වීම. ඒතර සමහරලාට එයා අකමැති දේවලුත් search වෙලා එයාට recommend වෙන්න පුළුවන්. එතකොට search එක fine tune කරගන්න දැන් අපි search කරගන්නකොට අපි අපේ විදිහට අපි හිතලා බලලා බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙලා කරනවා. ඒකට ඒක ඒ තරම්ම බුද්ධිමත් ආකාරයෙන් නෙවෙයි search agent සිද්ධ කරන්නේ. right මොකද මිනිස් මොලයක් තරම් බුද්ධිමත් නැහැනේ. ඒකට ඒකේ වෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන්. right search recommendation may not provide the best solution to the user need. ඔව් පරිශීලකයාට අවශ්‍ය හොඳම විසඳුම නොවෙන්න පුළුවන් search agent එකෙන් එන්නේ. Urgent agent specific isolated search can be ineffective with lots of results not fitting into the common criteria once the results are combined to make a complete package offer. මේ agent හොයලා දෙන solution එක ඇතුලේ ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. right මිනිස්යන්ගේ අවශ්‍යතාවන් විවිධ නිසා ඒ විවිධ දේවල් match නොවෙන්න පුළුවන්. right ඒතර ඔය වගේ දේවල් දැන් එහෙම තැනකට ආවෙන් පස්සේ අපිට හිතන්න වෙන්නේ මේක මිනිස්සු හොයලා දුන්නොත් මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවයට අදාළව හොඳ දෙයක් හොයනවා. ප්‍රෝග්‍රෑම් එකක් නිසා ප්‍රෝග්‍රෑම් එක නිතරම මිනිස් මොලයක් තරම් හිතලා වැඩ කරන්නේ නැහැ කියන දැනට. right හරි එතකොට ඔය විදිහට 7 වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. right අට අපි කතා කරා 9 වෙනි ප්‍රශ්නේ කරලාද තියෙන්නේ? right බලන්න ළමයි ඕකේ ER diagram එක හරි ලේසි. right එතකොට බලන්න මෙන්න මේ විදිහට ER diagram එක ඇඳුනද කියන එක. ඔතන කතා බහ කරලා තියෙනවා entities 4ක් ගැන sports club, player, game සහ sponsor කියන එක සම්බන්ධයෙන් මේ කියන්නේ විභාග ඉතිහාසයේ පළවෙනි වතාවට composite attribute එකක් පාවිච්චි කරන්න කියලා hint එකක් දීලා තිබ්බ ප්‍රශ්නේ. right මේකේ මේගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මෙතන මේ තියෙන්නේ තවද ක්‍රීඩකයෙකුට වාසගම සහ මුලාකුරු වලින් සමන්විත නමක් පවතී. අන්න ඒක hint එකක් නම කියන එක කොටස් දෙකකින් ඇති වෙලා තියෙනවා කියන එක පෙන්නන්න. right එතකොට ඔය කඩේරි වලින් පෙන්නලා තියෙන name කියන එක surname initial කියලා වෙන් කරලා පෙන්නන්න ඕන. right දැන් ඕගලන්ගේ paper වල multi value attribute එන්න පුළුවන් තැන් දෙන්න පුළුවන්. තවද ක්‍රීඩකයෙකුට දුරකථන අංක එකකට වඩා පවතී. කිව්වම අන්න දුරකථන අංකය multi value attribute එකක් කියලා ඔළුවේ තියාගන්න ඕන. right ඊළඟට මේගොල්ලෝ ඔය ER diagram එක පියවරෙන් පියවර ගිහිලා තියෙන නේද? මුලින්ම description එකක් දීලා තියෙනවා. ඒකට අඳින්න කියලා තියෙනවා ER සටහනක්. ඒතර මේවයි මේ කඩේරි වලින් පෙන්නලා තියෙන්නේ. මෙන්න මේක තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළව උත්තරේ විදිහට මෙතන. right මේක තුන්වෙනි කොටසට අදාළව උත්තරේ විදිහට තමයි මෙතන දක්වලා තියෙන්නේ.
right එතකොට බලන්න ER diagram එක ඕගොල්ලෝ පැහැදිලිව හරියට ඇඳගත්තද sport club එකට name කියන එක key attribute එක වෙන්න ඕනේ underline වෙලා තියෙන්න ඕනේ player NIC එක key attribute එක වෙන්න ඕනේ underline වෙලා තියෙන්න ඕනේ name කියන එක කොටස් දෙකකට බෙදලා තියෙන්න ඕනේ game කියන එකට code එක key attribute එක වෙන්න ඕනේ underline වෙලා තියෙන්න ඕනේ description එක තියෙන්න ඕනේ sponsor title කියන එක key attribute එක වෙන්න ඕනේ underline වෙලා තියෙන්න ඕනේ ඊළඟට cardinalities 1 to 1 player සහ sponsor අතර many to many game එකයි player එකයි අතර 1 to many sport club එකයි player එකයි අතර right ඔය කියන දේවල් ටික නිවැරදිව තියෙන්න ඕනේ හරිද ළමයි හරි ඊළඟට ළමයි මේකේ තියෙන දෙවෙනි කොටසේ කියලා තියෙන්නේ එක් එක් ක්‍රීඩකයා විසින් එක් ක්‍රීඩාවකට කරන ලද පැය ගණන ඇතුළත් කිරීම සඳහා එකෙහි අදින ලද ER සටහන දීර්ඝ කරන්න ඒක අපි දැක්ක කරලා තියෙන විදිහ ස්පෝර්ට් කියන එක්කෙනාට මෙතන මේගොල්ලෝ මේ hours කියන එක කනෙක්ට් වෙලා තියෙන එක මෙතන ඊළඟට කියලා තියෙනවා අර ස්පොන්සර් කෙනෙක් ඉන්න කතා බහ සෙටල් කරගන්න කියලා. ඒකට ඒකත් අදාළ විදිහට සෙටල් වෙන්න ඕනේ. right ඒකට ඒ විදිහට ඔතන මැනේජ් කරගන්න පුළුවන්. හරි ඊළඟට ළමයි අවසානයේ අහලා තියෙනවා ඔව් මේක ස්කීම් එක ලියන්න කියලා නෑ නේද ළමයි? නෑ ස්කීම් එකක් ලියන්න කියලා නෑ නේද? නෑ. ඊළඟට ක්‍රීඩකයන් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩා සඳහා පදක්කම් පිළිබඳ විස්තර පහත විනය වගුවේ ඇතුළත් වේ එක් එක් පදක්කම් වර්ගය සඳහා නිශ්චිත ත්‍යාග මුදලක් ඇත. රන් පදක්කමක් සඳහා 20000ක්ද රිදී පදක්කමක් සඳහා 10000ක්ද ලෝකල පදක්කමක් සඳහා 5000ක්ද ලැබේ. විනය වගුවේ ප්‍රාථමික යතුරු NIC සහ match ID ලෙස සලකන්න. එතකොට ඔතන පැහැදිලිව කියලා තියෙනවා මෙයාගේ ප්‍රාථමික යතුරු මේ දෙන්න කියලා. ඊළඟට මෙන්න මෙතන මේ කියලා තියෙන එක මේ රන් පදක්කමක් සඳහා 20000යි. රිදී පදක්කමක් සඳහා 10000යි. බ්‍රෝන්ස් පදක්කමක් සඳහා 5000යි කියන එකෙන් කියන්නේ මේ මෙඩල් එක මත මේ අගය රඳා පවතිනවා කියන එක. ගෝල්ඩ් කිව්වොත් 20000යි. සිල්වර් කිව්වොත් 10000යි. බ්‍රෝන්ස් කිව්වොත් 5000යි. ඒතර මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ transitive dependency එකක්. right ඒතර මේ දෙන NIC match ID කියන එක මත මේ දෙන්න depend වෙන වෙලාවක මේ match medal type එකයි price එකයි කියන non primary key attributes දෙක වෙන වෙනම depend වෙනවා. right ඒ දෙන්න මත depend වෙනවා. එතන මුලින් කියලා තියෙනවා රන් පදක්කම් දෙන ලද ක්‍රීඩකයන් සංඛ්‍යාව ප්‍රදර්ශනය කිරීම සඳහා SQL ප්‍රකාශයක් ලියන්න. ඕකට අපි count කියන අපේ aggregate function එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒකට අදාළව output එක දීලා තියෙනවා select count. මේගොල්ලෝ asterisk එක පාවිච්චි කරලා තියෙනවා. asterisk එක පාවිච්චි කරන්න පුළුවන් all කියන අදහසට. නැත්නම් ඕනම field එකක නමක් දෙන්න පුළුවන්. right from winner where medal type is gold. right මොකද ඒතකොට කියන්න වෙන්නේ count කරන්න count එකෙන් සාමාන්‍යයෙන් තියෙන entities ගාන කියන්නේ records ගාන තමයි count කරන්නේ. count කරන්න winner කියන table එකෙන් medal type එක gold වෙන. right
ඒ විදිහට සෙටල් කරන්න තියෙනවා. පැහැදිලිද ළමයි? එතකොට ඔතන ස්ටාර් එක වෙනුවට කැමැති ෆීල්ඩ් නේම් එකක් පාවිච්චි කරලා තිබුණත් අවුලක් නැහැ. හැබැයි එක ෆීල්ඩ් නේම් එකයි හොඳට මතක තියාගන්න. ෆීල්ඩ් නේම්ස් කමාන්ඩ් දා ගොඩක් යන්න එපා. එක්ක තරු ලකුණු තියෙන්න ඕනේ. නැත්නම් ෆීල්ඩ් එකේ නම තියෙන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා මේ මොන normal form එකේද මේ කියන table එක තියෙන්නේ කියලා. රිද්ම count එක නැතුව asterisk තිබ්බොත් විතරක් වැරදි පුතේ. මොකද count කරන්න කියන එක සිද්ධ වෙන්නේ කියන්නේ ගණනක් නෙමෙයි ඒගොල්ලෝ අහන්නේ. ඒතර count නැති වුණොත් ගණන කියන එක අරගෙන ඉන්නේ නැහැ. කී දෙනෙක් ඉන්නවද කියන එක. එහෙම වුණාම අදාළ output එක නෙවෙයි එන්නේ. right count කියන aggregate function එක තිබිය යුතුමයි. පැහැදිලි? right ඊළඟට දුව අහලා තියෙනවා මේ මොන normal form එකේද තියෙන්නේ කියලා. එතකොට කියන්න ඕනේ second normal form එකේ තියෙන්නේ කියලා. හේතුවට කියන්න ඕනේ ඇයි second normal form කියන්නේ කියලා අපි අර කලින් කතා කරපු fact එක. මේකේ middle type එක price එක middle type එක මත රඳාපවතින නිසා සංක්‍රාන්ති පරායතතාවය transitive dependence කියන එක තියෙනවා. ඒක නිසා third normal form වෙන්න බෑ. NIC සහ match ID මත මේ middle type එක okay වෙන නිසා middle type එකයි price එකයි රඳාපවතින නිසා second normal form කියන එක අපිට අරගන්න පුළුවන් කියලා අරගන්න පුළුවන්. right ඒතර ඒක තමයි මෙතන මේගොල්ලෝ කියලා තියෙන්නේ 2NF කියලා අරගන්න පුළුවන්. නැත්නම් first NF and second NF පළමු ප්‍රමත සහ දෙවන ප්‍රමත කරන අවස්ථාව කියලා කියන්න පුළුවන්. ඉතින් කියලා තියෙනවා සියලුම ප්‍රාථමික නොවන යතුරු ටික ප්‍රාථමික යතුරු මත රඳා පවතිනවා. නමුත් ප්‍රාථමික නොවන යතුරු ශේෂ්ත්‍රයක් තවත් ප්‍රාථමික නොවන යතුරු ශේෂ්ත්‍රයක් මත රඳා පැවතීම තියෙනවා. ඒක නිසා third normal form වෙන්න බැහැ කියලා. දැන් මෙතන third normal form කතාව කියලා නැහැ. නමුත් ඒක සඳහන් කරාට ගැටලුවක් නැහැ. ඇයි third normal form නොවෙන්නේ කියන එක. ඊට පස්සේ කියලා තියෙනවා third normal form වලට මෙයාව පරිවර්තනය කරන්න කියලා. ඉතින් middle type එකයි price එකයි රඳා පවතින්නේ එකිනෙකා මත ඒ දෙන්න වෙනම table එකකට ගන්නවා. එතකොට මේකේ NIC and match ID කියන එක. NIC and match ID කියන එක තමයි ඉතිරි වෙන්නේ කලින් තිබ්බ table එකේ. table දෙක අතර සම්බන්ධතාවය හදාගන්න middle type එක මෙතන foreign key එකක් විදිහට duplicate කරලා තියෙනවා. පැහැදිලිද ළමයි? right හරි ළමයි මම පොඩි ගැටලුවකට මුහුණ පාන දරුවනේ මේ මම අද තව 9ට තව වෙන EB exam කියලා exam ලියන කට්ටියකට ක්ලාස් එකක් කරන්න තියාගෙන ඉතින් දැන් ඒගොල්ලන්ව පොඩ්ඩක් විනාඩි 15ක් නතර කරලා මේ වැඩේ කතා බහ කරගෙන ගියේ. මම හිතන්නේ ඕගලන්ට කතා කරන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ විතරයි. ඒ ප්‍රශ්නේ මාකින් ස්කීම් එක මම පෙන්නන්නම්. ඕගොල්ලෝ ඒක මට මෙහෙම කරන්න. ඒ ප්‍රශ්නේ කරපු කට්ටිය මට ඒ ප්‍රශ්නේ එවන්න මම මෙහෙන් මාක් කරලා ප්‍රශ්නේ කොහොමද කියන එක ගැන ඔයගලන්ට ෆීඩ්බැක් එකක් එවන්නම්. මේක ඊළඟ ප්‍රශ්නේ කරලාද තියෙන්නේ? කරලා තියෙන්නේ කවුද? right okay. කවුද කරලා තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ? right රිද්මා. හරි. පුතේ රිද්මා මම පුතා මට ආන්සර් එක එවන්න right මම දුවට කෝල් එකක් අරගෙන
පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ මොන හරි අවුලක් තියෙනවා නම් පේපර් එකේ කරගෙන යන්න තියෙන. right එහෙම කරන්න පුතේ right හරි මම එහෙනම් අදට නෙවෙයි අතරම නේද අපේ සෙෂන් එක මෙතනින් නතර වෙනවා ආයි සෙෂන් එකක් arrange කරන්න ඕන නම් ඕගොල්ලෝ රික්වෙස්ට් කරන්න එතකොට අපි ටයිම් එකක් දාගෙන සෙටල් කරගමු මේ question එක මට එහෙනම් රිද්ම යවන්න මම එතකොට බලලා කියන්නම් පුතේ මොන තැන් වලද අවුල් වෙලා තියෙන්නේ කියන එක ගැන right හරි දරුවනේ මන්ට බොහොම ඉක්මනින් යන්න වෙනවා right ඒක නිසා වැඩේ හරියට කරගන්න ඔයගොල්ලෝ දැන් සෑහෙන ප්‍රැක්ටිස් කරා ඒ confident එකෙන් ගිහිල්ලා පේපර් එක ලියන්න marking scheme ටික එහෙම නැවත go through කරන්න හොඳට right හරි good luck හැමෝටම උවමනාවක් තිබ්බොත් ඕනම වෙලාවක මට කතා කරන්න විභාගයට කලින් ඕනම ප්‍රශ්නයක් manage කරගන්න right හරි ගිහින් එන්න thank you very much එහෙනම් හැමෝටම right okay right Shahara thank you right okay